ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. ආයුබෝවන් ළමයි, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සිතේ FM ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහනත් එක්ක. ගිය සතියේ අපි හැකියාම ආයින් වක්‍ර කියන පාඩම සාකච්ඡා කරා. ඒ පාඩමේ සංකල්ප කීපයක් සාකච්ඡා කරා. අද දවසේත් අපිට කතා කරන්න තියෙන්නේ හැකියාම ආයින් වක්‍ර කියන පාඩමම තමයි. හැකියාම ආයින් වක්‍ර කියන පාඩම මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා. විවිධ ආර්ථික විද්‍යා සංකල්ප ඉදිරිපත් කරන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේ එක සංකල්පයක් තමයි ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. මෙන්න මේක ළමයි විභාගයේ සුවිශේෂී සංකල්පයක්. මොකද හැම අවුරුද්දෙම නිරන්තරයෙන් අහන සංකල්පයක්. ඔයා පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර 10ක් අතට අරගෙන බැලුවොත් ඒකෙන් 8කම ওই ප්‍රශ්නය අහලා තියෙනවා අනිවාර්යෙන්. ඒ නිසා ඔයා දැනගත යුතුම ප්‍රශ්නයක් නැත්නම් සංකල්පයක් තමයි ආර්ථික කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. හැකියාම ආයින් වක්‍රයකින් මේක නිරූපණය කරන්නේ කොහොමද කියන එක කියන්න කලින් මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරනවා මොකක්ද මේ ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ කියන එක. මම ඇත්තටම ආර්ථික කාර්යක්ෂමතාවය කියද්දි මේකේ පැති දෙකක් අඩංගුයි. එකක් නිෂ්පාදනයේ පැත්ත, අනිත් එක සම්පත් බෙදී යාම පැත්ත. මේ පැති දෙකම එකතු වෙලා තමයි ආර්ථික කාර්යක්ෂමතාවය කියන සංකල්පය නිර්මාණය වෙලා තියෙන්නේ. මේකේ නිෂ්පාදනයේ පැත්ත කතා කරොත් එතනට අපි කියනවා ඒ සංකල්පයට කියනවා නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා. එතන ළමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියන එකේ අදහස ආර්ථිකයේ නිෂ්පාදනයට යොදාගත හැකි සියලුම සම්පත් උපරිම ආකාරයෙන් භාවිතා කරලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුතු බව. තව විදිහකට කිව්වොත් අර අපි කලින් දවසේ ඉගෙන ගත්ත පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයේ වෙන ආකාරයට භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියන එක. ඒ කියන්නේ ආර්ථිකයක උපරිම හැකියාව අත්පත් කරගන්නවා කියන එක. ඒක තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. පාදනයන්තින් කාර්යක්ෂමයි කියන එක. එතකොට ඔයා දකින්න ඇති නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ පැති දෙකක් තියෙනවා. පූර්ණ සේවා නියුක්තියට වෙන්නත් ඕනේ, පූර්ණ නිෂ්පාදනයට වෙන්නත් ඕනේ. ඔය කොන්දේසි දෙකම ඉටු වුණාම තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වුණා කියලා අපි කියන්නේ. මම ඔයාගෙන් අහුවොත් දැන් ඔය කියපු තොරතුරු එක්ක නිෂ්පාදන කාර්යක්ෂම අවස්ථාවක් හැකියාම ආයින් වක්‍රයකින් පෙන්වන්නේ කොහොමද කියලා. ඔයාට හක් ගාලා කියයි සර් හැකියාම ආයින් වක්‍රයේ මත ලක්ෂයක් පෙන්වුවා නම් හරි. මොකද හේතුව පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනය ඉටු කරගෙන උපරිම නිමෝම් සංයෝගයක් නිෂ්පාදනය කරනවා කියන්නේ ආර්ථිකයක්. අනිවාර්යෙන් හැකියාම ආයින් වක්‍රය මත නිෂ්පාදනය කළ යුතුයි. ඊට වඩා අඩු නිමෝමක් ආර්ථිකයට හදන්න පුළුවන්. හැබැයි අඩු නිමෝමක් හදනවා කියන්නේ ආර්ථිකය කාර්යක්ෂම නෑ කියන එක. එහෙමනම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිරූපණය කරන්න පුළුවන් හැකියාම ආයින් වක්‍රයක් මත ලක්ෂයකින්. මං කිව්වා ආර්ථික කාර්යක්ෂමතාවයේ තව පැත්තක් තියෙනවා. ඒක තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය කියන්නේ ළමයි ආර්ථිකයක භාණ්ඩ අතර සම්පත් බෙදද්දී ආර්ථිකයේ සම්පත් බෙදී යුත්තේ මිනිස්සුන්ගේ කැමැත්ත අනුව. නැත්නම් අපි ඔකට කියනවා සමාජ වරණය කියලා. මිනිස්සුන්ගේ කැමැත්ත අනුව ඔවුන්ට අවශ්‍ය නිමෝම් සංයෝග නිෂ්පාදනය කරන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණයන් තමයි බෙදාවෙන් කරන්න ඕනේ. අපි ඒකට කියනවා සම්පත් බෙදාවෙන් කිරීමේ කාර්යක්ෂමතාවය කියලා. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්නකෝ. X භාණ්ඩ සහ Y භාණ්ඩ නිෂ්පාදනය කරන ආර්ථිකයක ඇත්තටම මිනිස්සුන්ට ඕනේ X භාණ්ඩ ඒකක 50යි Y භාණ්ඩ ඒකක 30යි. ඔන්න ඔය නිමෝම් සංයෝගය තමයි ඇත්තටම මිනිස්සු කැමති. මිනිස්සුන්ගේ වරණය. හැබැයි ඒ ආර්ථිකය Y ඒකක 20යි X ඒකක 50යි හදනවා නම් සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්නේ නැහැ. සම්පත් බෙදියාම කාර්යක්ෂම වෙන්න නම් අර කලින් මං කියපු නිමෝම් සංයෝගය මිනිස්සුන්ගේ කැමති නිමෝම් සංයෝගය නිෂ්පාදනය කළ යුතුයි. එහෙනම් මතක තියාගන්න ළමයි හැකියාම ආයින් වක්‍රය මත ඕනෑම ලක්ෂයක නිෂ්පාදනය කරද්දී නිෂ්පාදනයේ කාර්යක්ෂම වෙනවා. ඒක හරි. හැබැයි ඒ නිමෝම් සංයෝග අතරින් මිනිස්සු කැමති නිමෝම් සංයෝගය තියෙනවානේ. අන්නේ නිමෝම් සංයෝගය නිෂ්පාදනය කරනවා නම් තමයි සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ කැමති නිමෝම් සංයෝගය. දැන් ඔයාට ප්‍රශ්නයක් ඇති කොහොමද මිනිස්සුන්ගේ කැමති නිමෝම් සංයෝගය හොයාගන්නේ? ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා ළමයි. අපි හිතන්නකෝ X භාණ්ඩ සම්බන්ධයෙන් කියලා. X භාණ්ඩ සම්බන්ධයෙන් X භාණ්ඩ නිෂ්පාදනයට වැයවන ආන්තික පිරිවැයයි X භාණ්ඩයෙන්
අදාළ පාරිභෝගිකයන්ට හම්බෙන ආන්තික ප්‍රතිලාභයි සංසන්දනය කරනවා. ඔන්න ඔය ආන්තික ප්‍රතිලාභයි ආන්තික පිරිවැයි සමාන වන අවස්ථාවක් තියෙනවා. අන්නේ නිමෝම් සංයෝගය තමයි මිනිස්සුන්ට අවශ්‍ය නිමෝම් සංයෝගය කියලා අපි ගන්න. ඔතන තව ලක්ෂණයක් තියෙනවා. ඔය ආන්තික ප්‍රතිලාභ සහ ආන්තික පිරිවැය සමාන වන අවස්ථාවේ හරියටම මිල ආන්තික පිරිවැයට සමාන වෙනවා. ඒක නිසා මිල ආන්තික පිරිවැයට සමාන වන අවස්ථාව කිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ඔය මිල ආන්තික පිරිවැයට සමාන වන නිමෝම් සංයෝගය තමයි සම්පත් බෙදී යාම කාර්යක්ෂම කරන්නේ. ඉතින් මං කිව්වා ඔය පැති දෙක තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය සහ නිෂ්පාදනයේ කාර්යක්ෂමතාවය තමයි ආර්ථික කාර්යක්ෂමතාවය කියන්නේ. එහෙනම් ඔයාගෙන් විභාගය ඇහුවොත් ආර්ථික කාර්යක්ෂමතාවය යන්නේ කුමක් අදහස් වේද කියලා ඔය ආර්ථික කාර්යක්ෂමතාවය හඳුන්වන්න ඕනේ. හඳුන්වද්දී ඔයාට කරන්න තියෙන්නේ අර ඒකේ අන්තර්ගත පැති දෙක එකට එකතු කරලා නිර්වචනය කරන එක. එහෙනම් කොහොමද නිර්වචනය කරන්නේ? ආර්ථිකයේ හිඟ සම්පත් සමාජයේ වර්ණය අනුව කාර්යක්ෂම උපයෝජනය කිරීම. එතන ළමයි සම්පත් කාර්යක්ෂම භාවිතා කරනවා කියන අදහසක් තියෙනවා. මිනිස්සුන්ගේ වර්ණය අනුව පාවිච්චි කරනවා කියන අදහසක් තියෙනවා. අර පැති දෙක හරියටම තියෙනවා. අන්න එහෙම නිර්වචනය කරාම අපි කියනවා ආර්ථික කාර්යක්ෂමතාවය කියලා. එහෙනම් මතක තියාගන්න ආර්ථික කාර්යක්ෂමතාවය නිර්වචනය කරන විදිය, මතක තියාගන්න නිෂ්පාදන කාර්යක්ෂමතාවය නිර්වචනය කරන විදිය, නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉටු වෙද්දී පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයේ ඉටු වෙනවා කියන එක මතක තියාගන්න. ඒ වගේම හැකියා මායිම් වක්‍රයක් ඇන්දොත් හැකියා මායිම් වක්‍රයේ මත ඕනෑම ලක්ෂයකින් නිෂ්පාදන කාර්යක්ෂමතාවය පෙන්වන්න පුළුවන්. සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය නිර්වචනය කරද්දී මතක තියාගන්න සමාජයේ වර්ණය අනුව සම්පත් බෙදාවෙන් කිරීම තමයි සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. එතනදී සුවිශේෂී ලක්ෂණයක් තියෙනවා. ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමානයි. නැත්නම් තව විදිහකට කිව්වොත් මිල ආන්තික පිරිවැයට සමානයි. ඒ වගේම හැකියා මායිම් වක්‍රයේ මත සෑම ලක්ෂයකදීම සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ නැහැ. එක ලක්ෂයකදී තමයි මිල ආන්තික පිරිවැයට සමාන වෙන්නේ. නැත්නම් මිනිස්සු කැමති නිමෝම් සංයෝගය වෙන්නේ. අන්නේ නිමෝම් සංයෝගයේදී විතරක් සම්පත් බෙදී යාමත් කාර්යක්ෂම වෙනවා. ඉතින් එතනදී සම්පත් බෙදී යාමත් කාර්යක්ෂමයි. හැකියා මායිම් වක්‍රයේ මත තියෙන නිසා නිෂ්පාදනයත් කාර්යක්ෂමයි. අන්නේ නිමෝම් සංයෝගයට අපි කියනවා ආර්ථික කාර්යක්ෂමතාවය කියලා. ඔන්න ඔහොම තමයි ආර්ථික කාර්යක්ෂමතාවය පැහැදිලි කරන්නේ. ළමයි ඊළඟ සංකල්පයට යන්න කලින් මම ඔයාලට පුංචි දැනුවත් කිරීමක් කරනවා. ඔයාලට මේ ආර්ථික විද්‍යාව පාඩම ඉගෙන ගනිද්දී විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මොකද ඔයාට මේ සංකල්පත් එක්ක මේ කියන දේවල් එක්ක පුංචි ගැටලු ඇති වෙන්න පුළුවන්. එහෙම ගැටලුවක් ඇති වුණොත් ඔයාට ඒ ගැටලුව මගෙන් අහලා විසඳ ගන්න යම් ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සිතේ FM 88.8 කියන Facebook page එකට මැසේජ් එකක් දාලා අදාළ ප්‍රශ්නය අදාළ විෂයත් එක්ක ඔයාට පිළිතුරු දැනගන්න පුළුවන්. ඒ වගේම සිතේ FM YouTube channel එකේ ඔයාට අදාළ වැඩසටහනට අදාළව කමෙන්ට් එකක් දාලා ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඔන්න ඔය ක්‍රම දෙක ඔස්සේ ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. YouTube channel එකේ ළමයි මේ වැඩසටහන අදාළ දිනේ විකාශය වෙනවා. ඒ නැවත ඔයාලට බලන්න chance එකක් තියෙනවා. එකම විෂය කොටස් ටික. ඔයගේ යාළුවන්වත් දැනුවත් කරන්න වැඩසටහනත් එක්ක එකතු වෙන්න කියලා. විශාල දැනුම් කොටාශයක් මේක හරහා ගන්න පුළුවන්. මොකද හේතුව ඔයා මේ දවස්වල online classes වල ඇත්තේ online classes ලොකු ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයා කාර්යබහුල තත්වයක් ඇති. ඉස්කෝලේ ටයිම් ටේබල්, ක්ලාසස් වල ටයිම් ටේබල්. ඒක නිසා ඔයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරුණක් ආපහු මතක් කරගන්න අවශ්‍යයි නම් මේ වැඩසටහන ඉතාමත් ප්‍රයෝජනවත්. අර විකාශන වුණ දවසෙන් පස්සෙත් ඔයාට නැවත YouTube channel එක හරහා බලන්න පුළුවන්. හරි. ඒ දැනුවත් කිරීමෙන් පස්සේ මම ඊළඟ සංකල්ප ටිකට එන්න කලින් පුංචි විරාමයක් ගන්න හිතුවා. මේ විරාමයෙන් පස්සේ අපි නැවතත් වැඩසටහනත් එක්ක එකතු වෙමු. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. අපි කතා කරමින් හිටියේ ආර්ථික විද්‍යාවේ විවිධ සංකල්ප හැකියා මායිම් වක්‍රයකින් පැහැදිලි කරන්නේ කොහොමද කියන එක. අපි විරාමයට කලින් ආර්ථික කාර්යක්ෂමතාවය කියන සංකල්පය පැහැදිලි කරගත්තා. තව සංකල්ප කීපයක් තියෙනවා ළමයි මේ පාඩමේ. ආර්ථික වෘද්ධිය, ආර්ථික මිදවැටීම, ආර්ථික පසුබැසීම වගේ සංකල්ප කීපයක්. මම එනවා ආර්ථික වෘද්ධිය කියන සංකල්පය සාකච්ඡා කරන්න. ළමයි ආර්ථික වෘද්ධිය කියන්නේ රටක වර්ධනයට, රටක දියුණුවට,
රටක ආර්ථිකයේ දියුණු වෙනවා නම් අපි ඒකට කියනවා ආර්ථික වර්ධනයක් කියලා. ඔය ආර්ථික වර්ධනය අපි හැඳින්නුවොත් රටක නිෂ්පාදන හැකියාව හෙවත් විභව නිමවුමේ අඛණ්ඩ ඉහළ යාම. අඛණ්ඩ කියන වචනේ අදහස් තමයි ළමයි කාලයක් පුරාවට සිදුවන ඉහළ යාම කියන එක. ඔන්න ඔය අඛණ්ඩ ඉහළ යාම අපි කියනවා ආර්ථික වෘද්ධිය කියලා. වැඩේ නිර්වචනයෙන්ම තේරෙන්නේ නැති හැකියාමායින් වක්‍රයකින් මේක පෙන්නනවා නම් කොහොමද පෙන්වන්නේ? විභව නිමවුම අඛණ්ඩ වැඩි වෙනවා කියන්නේ ළමයි නිෂ්පාදන හැකියාමායින් වක්‍රයෙන් විභව නිමවුම නිරූපණය කරන්නේ. එහෙනම් විභව නිමවුම අඛණ්ඩව වැඩිවීමක් පෙන්වන්න නම් හැකියාමායින් වක්‍රයත් පිටතට නැත්නම් දකුණට විතැන් කිරීමක් කරහා දකුණට ගමන් කිරීමක් කරහා පෙන්눔 කරන්න ඕනේ. මතක තියාගන්න ආර්ථික වෘද්ධියක් නිරූපණය කරන්නේ හැකියාමායින් වක්‍රය දකුණට විතැන් කිරීමෙන්. මොකද ආර්ථික වෘද්ධියත් එක්ක රටේ නිෂ්පාදන හැකියාව වැඩිවීමක් වෙනවා. ඒ නිසා හැකියාමායින් වක්‍රය දකුණට විතැන් වෙනවා. ඔන්න ඔය ආර්ථික වෘද්ධිය හටගන්න හේතුව එක්ක සම්පත් සම්භාරය වැඩි වෙන්න පුළුවන්. තාක්ෂණයේ දියුණු වීම නිසා වෙන්න පුළුවන්. ඵලදායීතාවයේ වැඩිවීම නිසා වෙන්න පුළුවන්. මොනියම් හෝ සාධකයක් නිසා ආර්ථිකය දියුණු වෙන්න පුළුවන්. ඒක නිරූපණය කරන්නේ වක්‍රය දකුණට විතැන් කරලා. ඊළඟ සංකල්ප දෙක තමයි ආර්ථික පසුබැසීම සහ ආර්ථික පරිහානිය. ආර්ථික පරිහානියටම තමයි ආර්ථික අවපාතය කියලා කියන්නේ. මම මුලින් ආර්ථික පසුබැසීම කතා කරලා ඉන්නම්. ආර්ථික පසුබැසීම කියන්නේ ළමයි කෙටි කාලීනව ආර්ථිකයේ නිමෝම නැත්නම් සේවා නියුක්තිය රටේ ආදායම පහළ යන තත්ත්වයට අපි කියනවා ආර්ථික පසුබැසීමක් කියලා. අර පහුගිය කාලේ ළමයි COVID-19 වසංගතය නිසා ලංකාවට උනේත් ඔය වගේ දෙයක්. ෆැක්ටරිස් වහලා තිබ්බා, මිනිස්සුන්ට ජොබ් එකක් කරන්න විදිහක් නැහැ, එළියට බහින්න විදිහක් නැහැ, ඉන්දිරි නීතිය දාලා. ඔය හේතුව නිසා ලංකාවේ නිමෝම අඩු වුණා. ලංකාවේ සේවා නියුක්තිය අඩු වුණා. ලංකාවේ ආදායම අඩු වුණා. ඔන්න ඔය තත්ත්වයට අපි කියනවා ආර්ථික පසුබැසීමක් කියලා. මෙන්න මේ නිමෝම අඩුවීම නිරූපණය කරන්නේ ළමයි ආර්ථිකයේ හැකියාමායින් වක්‍රයෙන් ලක්ෂයක් ඇතුළට ගමන් කිරීමෙන්. මොකද ඔයාලට තේරෙන්නේ නැති ව්‍යාපාර වහලා තිබ්බට ඇඳිරි නීතිය දාලා තිබ්බට රටේ සම්පත් ටික හැමම තියෙනවා. සම්පත් වලට හානියක් වෙලා නැහැ. ඒ කියන්නේ නිෂ්පාදන හැකියාව අඩු වෙන්න විදියක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ සම්පත් ටික තිබ්බට ඒ සම්පත් භාවිතා කරන්න බෑ. ඒ භාවිතා කරන්න නැති නිසායි ඇතුළත ලක්ෂයක නිෂ්පාදනය කරමින් ඉන්න වෙන්නේ. එහෙනම් ආර්ථික පසුබැසීම නිරූපණය කරන්නේ අපි වක්‍රයෙන් ඇතුළත ලක්ෂයක් ඔස්සේ. හැබැයි ළමයි ඔහොම ආර්ථික පසුබැසීමකට මුහුණ දුන්න ආර්ථිකයා හැමදාම ඔහොම හිටියොත් ඒ කියන්නේ කාලයක් පුරාවට දිගු කාලයේ ඒ කියන්නේ දිගු කාලීන ඔය කියන ගැටලුවට මුහුණ පාන්න සිද්ධ වුණොත් ওই තත්ත්වය වෙනස් වෙනවා. දිගු කාලීනව ව්‍යාපාරවල් වහලා තිබ්බොත්, දිගු කාලීනව මිනිස්සුන්ට රැකියා හිමි වුණොත්, දිගු කාලීනව නිමෝම අඩු වුණොත්, ආදායම අඩු වුණොත් ඕක ආර්ථිකයකට වෙනස් විදිහකට බලපානවා. සාමාන්‍යයෙන් අපි දන්නවා හිතන්නකෝ ගොඩනැගිල්ලක් යන්ත්‍රයක් කියලා. භාවිතයට ගන්න නැතුව මාස 6ක් 8ක් 10ක් 12ක් අවුරුදු එකහමාරක් ඔන්න ඔය වගේ තිබ්බොත් අපිට මේ යන්ත්‍ර භාවිතා කරන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ සම්පත් අපිට අහිමි වීමක් වෙනවා. ලංකාවේ එහෙම රැකියාවක් කරන්න නැතුව ඉන්න ශ්‍රමිකයෝ උනත් එහෙම අවුරුදු ගණන් ඉන්නේ නැහැ. එයා විකල්පයක් බලනවා. එක්ක පිටරට යනවා, මොකක් හරි විකල්පයක් බලනවා. ඒ හරහා හැකියාමායින් වක්‍රය වමට විතැන්වීමක් සිද්ධ වෙනවා. ඇතුළට විතැන්වීමක් සිද්ධ වෙනවා. මතක තියාගන්න ළමයි ආර්ථික පසුබැසීමයි ආර්ථික අවපාතයයි කියන සංකල්ප දෙක අතර සම්බන්ධයක් තියෙනවා. ආර්ථික පසුබැසීම තමයි කෙටිකාලීන තත්වය. ඒ කෙටිකාලීන තත්වයේ දිගුකල් තත්වය තමයි ආර්ථික අවපාතයේ හෙවත් ආර්ථික පරිහානිය කියලා අපි කියන්නේ. ඔන්න ආර්ථික පසුබැසීමයි ආර්ථික අවපාතය නැත්නම් ආර්ථික පරිහානිය. අන්තිම සංකල්පය ළමයි ආර්ථික බිඳ වැටීම. කලාපීය වශයෙන් නැත්නම් ජාතික වශයෙන් ආර්ථිකයේ සිදුවන පූර්ණ බිඳ වැටීමකට, කඩා වැටීමකට අපි කියනවා ආර්ථික බිඳ වැටීමක් කියලා. උදාහරණයක් විදියට ඔයාලට මතක ඇති ලංකාවට සුනාමි ව්‍යසනය ආපු දවස්. එක තප්පර ගානකින් ලංකාවේ සම්පත් ප්‍රමාණයක් ලංකාවට අහිමි වුණා. අනිත් රටවල් වලටත් එහෙමයි. ඔන්න ඔය වගේ යම්කිසි හදිසි හේතුවක් නිසා ආර්ථිකයේ පූර්ණ බිඳ වැටීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අපි ඒක හඳුන්වන්නේ ආර්ථික බිඳ වැටීමක් කියලා. ඉතින් ළමයි ආර්ථික බිඳ වැටීමක් කියද්දි මං කලින් කිව්වා සම්පත් සම්භාරයට හානියක් සිද්ධ වෙනවා. එහෙනම් අනිවාර්යෙන් ආර්ථික බිඳ වැටීම නිරූපණය කරන්නේ හැකියාමායින් වක්‍රය ඇතුළට විතැන් කරලා නැත්නම් වමට විතැන් කරලා.
එනළමයි ඔන්න ඔය සංකල්ප ටික හැකියාමායින් වක්‍ර වලින් නිරූපණය කරන්නේ ওই විදිහට. ඉතින් මෙතනින් පස්සේ අපිට හැකියාමායින් වක්‍ර සම්බන්ධයෙන් තව සංකල්ප කීපයක් කතා කරන්න තියෙනවා. අර ආර්ථික විද්‍යාවේ විවිධ සංකල්ප නිරූපණය කරන්න හැකියාමායින් වක්‍ර යොදා ගන්නවා කියලා මම කලින් කිව්වා. අන්න ඒ කොටස් ටික අපි කතා කරලා ඉවරයි. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ හැකියාමායින් වක්‍ර සම්බන්ධයෙන් සුවිශේෂී දෙයක්. හැකියාමායින් වක්‍රය විතැන් වෙනවද ලක්ෂයක් ඇතුළට ගමන් කරනවද කියන එක හඳුනගන්න විදිය. ළමයි මතක තියාගන්න හැකියාමායින් වක්‍රයක් කියන්නේ ආර්ථිකයක නිෂ්පාදන හැකියාවනේ. ඒතර ආර්ථිකයක නිෂ්පාදන හැකියාව තීරණය වෙන්නේ ඒ ආර්ථිකයේ තියෙන සම්පත් සම්භාරය, ඒ ආර්ථිකයේ තියෙන තාක්ෂණය, ඒ ආර්ථිකයේ සාධකවල ඵලදායීතාවය කියන සාධක මත. කිසියම් හෝ හේතුවක් නිසා ඔය කියන සාධකවලට බලපෑමක් සිද්ධ වුණොත් හැකියාමායින් වක්‍රය විතැන්වීමක් සිද්ධ වෙනවා. ඒ විතැන්වීම ළමයි දකුණට වෙන්න පුළුවන්, වමට වෙන්න පුළුවන්. අර මං කියපු සාධක බලපාන ආකාරය අනුව තමයි විතැන් වෙන්නේ දකුණටද වමටද කියන එක තීරණය වෙන්නේ. හැකියාමායින් වක්‍රයේ දකුණට විතැන් වෙනවා කියන්නේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වැඩි වෙනවා කියන එක. එහෙම වෙන්න නම් එක්කෝ සම්පත් සම්භාරය වැඩි වෙන්න ඕනේ. තාක්ෂණය ගත්තොත් තාක්ෂණය දියුණු වෙන්න ඕනේ. සාධක ඵලදායීතාවය ගත්තොත් සාධක ඵලදායීතාවය වැඩි වෙන්න ඕනේ. හැකියාමායින් වක්‍රයේ වමට විතැන් වෙනවා කියන්නේ ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව අඩු වෙනවා කියන එක. එහෙම වෙන්න නම් සම්පත් සම්භාරය අඩු වෙන්න ඕනේ. නැත්නම් තාක්ෂණය පිරිහෙන්න ඕනේ. නැත්නම් සාධක ඵලදායීතාවය අඩු වෙන්න ඕනේ. ඔන්න ඔය වගේ සාධකයක් හැසිරුණොත් යම් ආකාරයකින් හැකියාමායින් වක්‍රය විතැන්වීමක් සිද්ධ වෙනවා. ඔයිට අමතරව ළමයි වක්‍රයක් ඇතුළට ගමන් කරන අවස්ථාවක් තියෙනවා. වක්‍රයක් ළමයි එහෙම ඇතුළත ලක්ෂයකට මාරු වෙන්නේ හැකියාමායින් වක්‍රයට බලපෑමක් සිදු නොවන සාධකයක් සිද්ධ වුණොත්. අර මං කලින් කිව්වේ සම්පත් සම්භාරය, තාක්ෂණය, ඵලදායීතාවය වෙනස් වුණොත් ආර්ථිකයේ නිෂ්පාදන හැකියාව වෙනස් වෙනවා කියලා. ඒ වගේ සාධකයක් නොවන දෙයක්. උදාහරණයක් විදියට හිතන්නකෝ ආර්ථිකයේ නිමෝම අඩුවන දෙයක්, ආදායම් තත්ත්වය අඩුවන දෙයක්. ඒ වගේ දෙයක් සිද්ධ වුණොත් ඇතුළත ලක්ෂයකට මාරු වෙනවා. මම නිකන් උදාහරණ කියන්නම්. දැන් හිතන්නකෝ ප්‍රැක්ටිකල් උදාහරණයක් ගත්තොත් කිසියම් හෝ හේතුවක් නිසා ලංකාවේ ඇඳිරි නීතිය දවස් කීපයකට දාලා. ඒ කියන්නේ ළමයි මිනිස්සුන්ට ජොබ් එකකට යන්න විදියක් නැහැනේ. සම්පත් සම්භාරයට හානියක් වෙලා නැහැ. ශ්‍රමිකයෝ ගෙවල් වල ඒ විදිහටම ඉන්නවා. හැබැයි නිෂ්පාදන කටයුතු සඳහා දායක වෙන්න විදියක් නැහැ. අන්න ඇතුළත ලක්ෂයකට මාරු වෙනවා. ඒ වගේම අපිට කිව්වොත් සේවා වියුක්ත තත්වයක් කියලා. ශ්‍රමිකයෝ හැම ඉන්නවා. හැබැයි ශ්‍රමයේ සපයන් නැති තත්වයක්. ඒ කියන්නේ සේවා වියුක්ත තත්වයක් කියලා කියන්නේ. ඒ වෙලාවටත් හැකියාමායින් වක්‍රයේ මත ලක්ෂයක් නෙවෙයි ඇතුළත ලක්ෂයක ඉන්නේ. මොකද උපරිමය කරන්න වෙන්නේ නැහැ සම්පත් වලින් කිසියම් සාධක ප්‍රමාණයක් සේවා වියුක්තව ඉන්න නිසා. නිෂ්පාදන කටයුතු අකාර්යක්ෂම වෙනවා කිව්වත් හරි. අකාර්යක්ෂමයි කියන ළමයි හැකියාමායින් වක්‍රයේ මත ඉන්න බෑ. ඊට වඩා අඩු නිමෝම් මට්ටමක් නිෂ්පාදනය කරන්න වෙන්නේ. ජනවාර්ගික අර්බුද තියෙනවා කිව්වත් හැකියාමායින් වක්‍රයේ ඇතුළත ලක්ෂයක තමයි නිෂ්පාදනය කරන්නේ. මොකද ජනවාර්ගික අර්බුද තියෙනවා නම් ආර්ථිකයට උපරිමය නිෂ්පාදනය කරන්න බෑ. ඊට වඩා අඩු නිමෝම් සංයෝගයක් නිෂ්පාදනය කරන්න. ඉතින් ඔන්න ඔය වගේ නිෂ්පාදන ලක්ෂයක් වෙනස් වීම කියන්නේ ඇතුළට ගමන් කිරීම සහ වක්‍රයේ විතැන් කීවීම කියන අවස්ථා දෙකක් තියෙනවා. ඒ ප්‍රායෝගික කරුණ ඔයාලට පුළුවන් වෙන්න ඕනේ වක්‍රයේ විතැන් වීමකට හේතුවක්ද ලක්ෂය ඇතුළට ගමන් කිරීමට හේතුවක්ද කියන එක පැහැදිලිව හඳුනගන්න. හරි. ඒ කොටස් ටික ඉවරයි ළමයි. මෙතනින් හැකියාමායින් වක්‍ර පාඩම අවසන් වෙනවා. අපි විරාමයෙන් පස්සේ අපි අලුත් පාඩම කතා කරනවා ආර්ථික පද්ධති කියන පාඩම. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ. අද ප්‍රවීණ දේශක සංජීව පුෂ්පකුමාර ආචාර්යතුමා සමග අපේ ආර්ථික විද්‍යාව ඉගෙන ගනිමු. නැවතත් ළමයි අපි වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. අපි හැකියාමායින් වක්‍ර පාඩම කතා කරලා ඉවර කරා. අපි දැන් එනවා ආර්ථික පද්ධති පාඩමට. ආර්ථික පද්ධති පාඩම කතා කරන්නේ ළමයි මිනිස්සුන්ගේ තේරීම් ගැන. මිනිස්සුන්ගේ තේරීම් කියන සංකල්පය අපි කලින් ඉගෙන ගත්තා. තේරීම් කතා කරද්දී ළමයි හිඟකම ගැනත් අනිවාර්යෙන් අපිට කතා කරන්න වෙනවා. ආර්ථිකයක තියෙන සම්පත් සීමිතයිනේ. හැබැයි මිනිස්සුන්ගේ උවමනා අසීමිතයි. ඒ නිසා මිනිස්සුන්ගේ අසීමිත උවමනා සපුරගන්න සමාජයේ සතු සම්පත් ප්‍රමාණවත් උනේ නැහැ. ඒ වගේම ওই සම්පත්වල විකල්ප භාවිත තිබ්බා. ඉතින් විකල්ප භාවිත තියෙන නිසා මිනිස්සුන්ට සිද්ධ වුණා
විකල්ප භාවිතයන්ගෙන් මොන විකල්පයේද සපුරගන්නේ කියලා තීරණය කරන්න. අපි ඒකට කිව්වා තේරීම කියලා. ඕනෑම සමාජයක් මූලිකම තේරීම් තුනක් කරනවා. මේවා නිෂ්පාදනයේදී කරන තේරීම් මූලිකම තේරීම් තුන තමයි ළමයි ආර්ථිකයකට සිද්ධ වෙනවා ඒගොල්ලන් ගාව තියෙන හිඟ සම්පත් වලින් කුමන භාණ්ඩ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියලා තීරණය කරන්න. ඒක අනිවාර්යෙන් මුහුණ පාන්න සිදුවන ගැටලුවක්. මොකද සම්පත් හිඟකමත් එක්ක ආර්ථිකයට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න හැකියාවක් නැහැ. ඒ අනිවාර්යෙන් සිද්ධ වෙනවා මොන භාණ්ඩද නිෂ්පාදනය කරන්න කියලා තීරණය කරන්න. ඒ තීරණය කරපු භාණ්ඩවලිනුත් ඕනෑම ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්න බෑ. මොකද සම්පත් හිඟයි. කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවද කියලා තීරණය කරන්නත් ඕනේ. ඔන්න ඔය සමාජයක් මුහුණ දෙන මූලික ආර්ථික ප්‍රශ්නයක් තමයි ඕක. ඕකට අපිට සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය කියලා කියන්නත් පුළුවන්. දෙවැනි එක තමයි කෙසේ නිෂ්පාදනය කරන්නේ. කෙසේ නිෂ්පාදනය කරන්නේද කියන එකේ සරල අදහස මේ භාණ්ඩ කොහොමද හදන්නේ කියන එක. සාමාන්‍යයෙන් ළමයි ආර්ථික විද්‍යාවේ භාණ්ඩ හදන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ශ්‍රම සූක්ෂම ශිල්ප ක්‍රමයට හදන්නත් පුළුවන්, ප්‍රාග්ධන සූක්ෂම ශිල්ප ක්‍රමයට හදන්නත් පුළුවන්. ශ්‍රම සූක්ෂමයි කියන්නේ භාණ්ඩයේ නිෂ්පාදනය කරද්දී භාවිතා කරන සාධක වලින් ප්‍රාග්ධනය කියන සාධකයට වඩා යොදාගෙන තියෙන ශ්‍රමය කියන සාධකේ. එහෙමනම් අපි ඒකට කියනවා ශ්‍රම සූක්ෂමයි කියලා. ඒ වගේම ශ්‍රමයට වඩා යොදාගෙන තියෙන ප්‍රාග්ධනය කියන සාධකේ නම් අපි ඒ ක්‍රමයට කියනවා ප්‍රාග්ධන සූක්ෂම ක්‍රමය කියලා. මෙන්න මේ ක්‍රම දෙකෙන් මොන ක්‍රමයටද භාණ්ඩ නිෂ්පාදනය කරන්න කියලා අනිවාර්යෙන් තීරණය කළ යුතුයි. ඊළඟ ප්‍රශ්නේ තමයි කා සඳහා නිෂ්පාදනය කරන්නේ. මොකද ළමයි හිඟ සම්පත් ප්‍රමාණයක් භාවිතා කරලා නිෂ්පාදනය කරන භාණ්ඩ සීමිත ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ සීමිත භාණ්ඩ සමාජයේ කුමන පාර්ශ්වයන්ටද නිෂ්පාදනය කරන්නේ? නැත්නම් මේ භාණ්ඩ සමාජයේ කුමන පාර්ශ්වයක් හිමි කරගනීද කියන එක තීරණය කරන්න ඕනම නිෂ්පාදකයෙකුට සිද්ධ වෙනවා. අන්නේ ප්‍රශ්නයට කියනවා අපි කා සඳහා නිෂ්පාදනය කළ යුතුද කියලා. ඔන්න ඔහොම ළමයි මූලික ආර්ථික ප්‍රශ්න තුනක් තියෙනවා. කුමක් කොපමණ නිෂ්පාදනය කරන්නේද? ඒකට අපි කිව්වා සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය කියලා. දෙවැනි එක කෙසේ නිෂ්පාදනය කළ යුතුද? ඒකට අපි කියනවා නිෂ්පාදනය පිළිබඳ කියලා. තුන්වෙනි එක කා සඳහා නිෂ්පාදනය කළ යුතුද? අපි ඒකට කියනවා ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය කියලා. මේක හැම සමාජයකට මුහුණ දෙන්න සිදුවෙන ප්‍රශ්නයක්. ඔයාගෙන් විභාගය ඇහුවොත් මූලික ආර්ථික ප්‍රශ්නවලට හේතුව මොකක්ද? හේතුවත් ළමයි හිඟකම සහ විකල්ප භාවිත පැවතීම. මොකද මේ මූලික ආර්ථික ප්‍රශ්න කියන්නේ සමාජයක් සිදු කරන තේරීම්. ඉතින් තේරීමක් ඇති වෙන්න අපි දන්නවනේ සාධක දෙකයි තියෙන්නේ. එකක් සම්පත් හිඟකම, අනිත් එක සම්පත්වල විකල්ප භාවිත පැවතීම. ඔන්න මූලික ආර්ථික ප්‍රශ්න. ඊට පස්සේ මම එනවා ආර්ථික පද්ධති කියන මාතෘකාවට. ලෝකේ හැම තැනම ළමයි ආර්ථික පද්ධති නිර්මාණය වෙලා තියෙනවා. ආර්ථික පද්ධති නිර්මාණය වෙන්න හේතුව මේකයි. දැන් අපි ප්‍රැක්ටිකලි කතා කරොත් ළමයි සමාජයේ යම්කිසි ගැටලුවක් තිබ්බහම අනිවාර්යෙන් මිනිස්සු ඒකරාශී වීමක් සිද්ධ වෙනවනේ. පොදු ගැටලුවක් තිබ්බහම ඔයා දැකලා ඇති ප්‍රවෘත්තිවල මොකක් හරි ගැටලුවක් නිසා ඒ ගැටලුව විසඳ ගන්න මිනිස්සු මෙන්න මේගොල්ලන්ගේ සමිතිය, මේගොල්ලන්ගේ සංවිධානය කියලා විවිධ සමිති සංවිධාන බිහි කරගන්න. ඒ සමිති සංවිධාන බිහි කර ගැනීමේ අරමුණ තමයි අර ඒගොල්ලන්ට තියෙන පොදු ගැටලුව විසඳ ගැනීම. ඉතින් අපි ආර්ථික විද්‍යාව අනුව දන්නවා හැම සමාජයකටම මූලික ආර්ථික ප්‍රශ්න කියලා පොදු ගැටලුවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය පොදු ගැටලු විසඳ ගන්න මිනිස්සු ඒකරාශී වෙලා හදාගත්ත ආයතනික වැඩපිළිවෙලකට තමයි ආර්ථික පද්ධතියක් කියන්නේ. අර සාමාන්‍ය සමාජයේ ගැටලුවක් ඇති වුණාම මිනිස්සු විවිධ පද්ධති සංවිධාන හදාගන්නවා වගේ ආර්ථික විද්‍යාව අනුව හැම සමාජයකටම තියෙන මූලික ආර්ථික ප්‍රශ්න කියන ගැටලුව විසඳ ගන්න හදාගත්ත යම්කිසි වැඩපිළිවෙලක් තමයි අපි කියන්නේ ආර්ථික පද්ධතියක් කියලා. එනලබ ආර්ථික පද්ධතියේ කාර්යනුත් ඔයාලට තේරෙනවා ඇති. ආර්ථික පද්ධතියක් බිහි වෙන්නේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට නම් ආර්ථික පද්ධතියේ ප්‍රධාන කාර්ය විය යුත්තේ මූලික ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම. එහෙනම් කුමක් කොපමණ නිපදවන්නේද කියන එක තීරණය කරන්න ඕනේ. කෙසේ නිපදවන්නේද කියන එක තීරණය කරන්න ඕනේ. කා සඳහා නිෂ්පාදනය කළ යුතුද යන්න තීරණය කරන්න ඕනේ. ඔහොම තමයි ආර්ථික පද්ධතියක් බිහි වුණේ සහ ආර්ථික පද්ධතියක කාර්ය වුණේ. ඊට පස්සේ මම එනවා ආර්ථික පද්ධති වර්ගීකරණයට. ළමයි ආර්ථික පද්ධති අපිට වර්ග කරන්න පුළුවන්. ලෝකයේ තියෙන විවිධ ආර්ථික පද්ධති වර්ග කරන්න පුළුවන්. වර්ග කරද්දී අපි මෙතෙන්දී පාවිච්චි කරනවා ප්‍රධාන නිර්ණායක තුනක්. එකක් සම්පත් හිමිකාරීත්වයේ යටතේ වර්ග කරන්න පුළුවන්.
ඒ ආර්ථික පද්ධතියේ තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයට පාවිච්චි කරන යාන්ත්‍රණය අනුව වර්ග කරන්න පුළුවන්. සානුබල පද්ධතිය අනුව වර්ග කරන්න පුළුවන්. සම්පත් හිමිකාරීත්වය යටතේ වර්ග කරොත් ලෝකයේ සමහර ආර්ථික පද්ධති තියෙනවා. ඒ ආර්ථික පද්ධති වල සම්පත් අයිතිය තියෙන්නේ පෞද්ගලික අංශයට. අන්නේ ආර්ථික පද්ධති වලට කියනවා ඒ වර්ගීකරණය යටතේ ධනවාදී හෙවත් ධනේශ්වර ආර්ථික පද්ධති කියලා. තවත් ආර්ථික පද්ධති තියෙනවා ඒ වගේ සම්පත් අයිතිය රජයේ සතුයි. අන්න එහෙම රජයේ සතු වන ආර්ථික පද්ධති වලට අපි කියනවා සමාජවාදී ආර්ථික කියලා. ඔහොම තමයි සම්පත් හිමිකාරීත්වය යටතේ වර්ග කරන්නේ. දෙවැනි නිර්ණායකය තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය. ලෝකයේ ආර්ථික පද්ධති තියෙනවා තීරණ සම්බන්ධීකරණය සඳහා යොදා ගන්න මිල යාන්ත්‍රණය. ඒ මිල යාන්ත්‍රණය යොදා ගන්න ආර්ථික පද්ධති වලට අපි කියනවා වෙළඳපොළ ආර්ථික කියලා. එහෙම නැත්නම් සැලැස්මක් පාවිච්චි කරනවා නම් තීරණ කෙනෙක් සම්බන්ධ කරන්න අපි ඒකට කියනවා සැලසුම් යාන්ත්‍රණයක් භාවිතා කරනවා කියලා. අපි ඒ වගේ ආර්ථික පද්ධති වලට තමයි විධානගත හෙවත් සැලසුම්ගත ආර්ථික කියලා කියන්නේ. ඒ වගේම ළමයි තවත් ආර්ථික පද්ධති විශේෂයක් තියෙනවා. තීරණ සම්බන්ධීකරණය සඳහා යොදාගන්නේ සිරිත් විරිත් සම්ප්‍රදාය. මේවනම් ලෝකයෙන් මේ ආර්ථික පද්ධති ඈත් වෙමින් තියෙනවා. හැබැයි ඒ වගේ ආර්ථික පද්ධති වලට අපි කියනවා සාම්ප්‍රදායික ආර්ථික පද්ධති කියලා. ඇත්තටම තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයයි සම්පත් හිමිකාරීත්වයයි කියන නිර්ණායක දෙක තමයි ප්‍රධාන නිර්ණායක දෙක වෙන්නේ. හැබැයි තුන්වෙනි නිර්ණායකකුත් තියෙනවා. ඒක පොඩ්ඩක් අර තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයත් එක්ක බැඳිලා තියෙනවා. ඒකයි සම්පත් හිමිකාරීත්වයයි තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණයයි කියන සාධක දෙක මං කිව්වේ ප්‍රධානයි කියලා. තුන්වෙනි නිර්ණායකය තමයි සානුබල පද්ධතියේ ස්වභාවය. සානුබල කියන්නේ ළමයි ඒ ආර්ථික පද්ධතිය තුල ඒ තීරණ ගන්න පාර්ශ්වයන් තීරණ ගැනීම සඳහා පොළඹවන්නේ මොන ක්‍රමවේදයද කියන එක. ද්‍රව්‍යාත්මක ප්‍රතිලාභ නම් ඔවුන්ව පොළඹවන්නේ අපි ඒවට කියනවා වෙළඳපොළ ආර්ථික කියලා. බලය නම් ඔවුන්ව තීරණ ගන්න පොළඹවන්නේ අපි ඒවට කියනවා විධානගත ආර්ථික කියලා. යුක්තිය සදාචාරය ඒ වගේ දේවල් පොළඹවනවා නම් අපි ඒවට කියනවා සාම්ප්‍රදායික ආර්ථික කියලා. ඔය දකින්න ඇති අර තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය වගේම තමයි සානුබල පද්ධතියෙත් වර්ග වුණේ. ඒකයි මං කිව්වේ සම්පත් හිමිකාරීත්වයයි තීරණ සම්බන්ධීකරණයයි තමයි ප්‍රධාන නිර්ණායක දෙක කියලා. එක අවුරුද්දක විභාගය අහනවා ළමයි මෙහෙම ප්‍රශ්නයක්. සෑම වෙළඳපොළ ආර්ථිකයක්ම ධනවාදී ආර්ථිකයක්ද? සෑම සැලසුම්ගත ආර්ථිකයක්ම සමාජවාදී ආර්ථිකයක්ද? උත්තරේ ළමයි නැහැ කියන එක. මොකද තේරුම් ගන්න ඕනේ සම්පත් හිමිකාරීත්වය කියන්නේ එක නිර්ණායකයක්. තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය කියන්නේ තව නිර්ණායකයක්. සම්පත් අයිතිය පෞද්ගලික නම් ධනවාදී. ඒ සම්පත් අයිතිය පෞද්ගලික වෙද්දී තීරණ සම්බන්ධීකරණ යාන්ත්‍රණය මිල යාන්ත්‍රණය වෙන්න පුළුවන් සැලසුම් යාන්ත්‍රණය වෙන්න. අන්න ඒක අනුව තමයි ඒක වෙළඳපොළ ආර්ථිකයක්ද සැලසුම්ගත ආර්ථිකයක්ද වෙන එක තීරණය වෙන්නේ. සම්පත් අයිතිය රජයේ සතුයි නම් ඒ ආර්ථිකය සමාජවාදී ආර්ථිකයක්. ඒ සමාජවාදී ආර්ථිකයේ තීරණ සම්බන්ධීකරණය සඳහා මොකක්ද භාවිතා කරන්නේ? මිල යාන්ත්‍රණය නම් වෙළඳපොළ ආර්ථිකය. ඒකට භාවිතා කරන්නේ සැලසුම් යාන්ත්‍රණය නම් ඒක සැලසුම්ගත ආර්ථිකයක් වෙනවා. ඔන්න ඔහොම වෙනස් වෙනවා. මෙතනින් එහාට ළමයි අපි ආර්ථික පද්ධති පාඩමේ තව මාතෘකා කීපයක් කතා කරන්න තියෙනවා. ඒක අපි ඊළඟ දවසේ කතා කරමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ගුරුගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ